ප්‍රධාන වශයෙන්ම ගත්තාම මේ වෙනකොට පේන්න තියෙන දේ තමයි ගොඩක් වෙලාවට සමාජයේ හැමතැනම වගේ දැන් නැවතත් අර අපි පසුගිය අවුරුදු සමය හරි එහෙමතර අපි ටිකක් වගකීම් විරහිත විදිහට කටයුතු කරන තත්වයට මේ සමාජයේ සියලුම කොට්ටාශ දැන් පත් වීගෙන යන ආකාරයක් අපිට පේනවා. අපි ඒක එච්චර හොඳ පෙර නිමිත්තක් විදිහට දකින්නේ නැහැ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම මේ මාධ්‍ය හමුවන් පවත්වමින් දැනුවත් කරන්නේ ජනතාව මේ COVID-19 තත්ත්වයේ තියෙන භයානකකම සම්බන්ධව සහ ඒන් මිදෙන්නේ කොහොමද යන කියන එක සම්බන්ධව. ඒ වගේම දන්නවා අපි මේ අලුතින් ප්‍රභේද ඇති වෙලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදය දැන්ට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එන්න ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදනය වෙන ප්‍රතිශතය වැඩි වෙමින් පවතින අවස්ථාවක්. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ඉතින් මේ ගැන තවදුරටත් සැලකිලිමත් වෙන්න කියලා අපි ඉල්ලනවා මහජනතාවගෙන්. සමාජය ඇතුළත මාස්ක් එක දාන එකට පමණක් සීමා වෙච්ච අවස්ථා ඕන තරම් අපිට දකින්න ලැබිලා තියෙනවා. සමහරක් අවස්ථාවල මාස්ක් එකත් බෙල්ලට දාගෙන ඉන්න අවස්ථාවක්. ඒ කියන්නේ පොදුවේ සියලුම දෙනා බහුතරයක් දෙනා ඒ වගේ තත්වයකට දැන් පත් වෙලා තියෙනවා. අපිට තනින් ආරංචි වෙනවා මාධ්‍ය ඔස්සේ අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේක එච්චර හොඳ සුබ පෙරනිමිත්තක් විදිහට අපි දකින්නේ නැහැ. පුළුවන් තරම් තව අපි දැනුවත් කරන්න ඕන. මේක අමාරුයි තමයි. මේ ක්‍රියාවලිය අමාරුයි. මේකට එක දිගටම රැඳිලා සිටින එක අපහසුයි. නමුත් මේ තුල අපි හරියාකාරව වැඩ කටයුතු ටික කරගෙන ගියේ නැත්නම් මේ ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරේ නැත්නම් මේ වෛරස් ආසාදනය අපේ ජන ජීවිතයට පුද්ගලික හැම දිනාටම සහ රටට ඇති වෙන බලපෑම ගොඩක් දරුණු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන නිදර්ශන කීපයක් අපි ඉදිරිපත් කරනවා. මේ වෙනකොට අපි කවුරුත් දන්න විදිහට බස්නාහිර පළාත තමයි ගොඩක් වෙලාට රෝගීන් වාර්තාවීම වැඩිපුර පවතින්නේ. ඊළඟට බස්නාහිර පළාතේ තියෙන ප්‍රධානම රෝහල තමයි ශ්‍රී ලංකා ජාතික රෝහල. මේ වෙනකොට අද උදේ වෙනකොට අපිට ලැබෙන වාර්තා දත්තත් එක්ක බැලුවාම අපිට වාර්තා වෙලා තියෙනවා ජාතික රෝහලේ සම්පූර්ණ COVID-19 ආසාදිත රෝගීන් 202ක්. ඒ 202ක් ආසාදනය වීමත් එක්ක ඒ අතරින් 90 දෙනෙක් පමණ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයක් තමයි ඉන්නේ. 202කින් 90ක් කියන්නේ සාමාන්‍යයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් ඔක්සිජන් මත යැපෙන රෝගීන් තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ. ඒ 90 ප්‍රමාණයෙන් 19ක්. ඒ ප්‍රමාණයෙන් 19ක් ICU ඒ කියන්නේ දැඩිසත්කාර ඒකකයක COVID-19 සඳහා ප්‍රතිකාර ලැබමින් සිටිනවා. රෝගීන් 19ක්. ඒවත් එක්කම මරණ දෙකක් COVID-19 නිසා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ දත්ත වලින් අපිට බලා ගන්න පුළුවන් කොයි ආකාරයට මේ COVID තත්ත්වය මේ වෙන විට රට තුල පැතිරලා තියෙනවද, කොයි විදිහටද මේ ප්‍රමාණය උළුල් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒකත් එක්ක ඊළඟට අපි ඊළඟ දිස්ත්‍රික්කයේ තමයි ගම්පහ. එතකොට ගම්පහ දිස්ත්‍රික් මාරෝහලත් එක්ක ගත්තාම අපිට වාර්තා වෙලා තියෙනවා රෝගීන් COVID-19 ආශ්‍රිත රෝගීන් 122ක්. ඒකත් එක්ක එතන 22ක ඇඳන් සංඛ්‍යාවක් තියෙනවා. ඒ ඇඳන් සංඛ්‍යාවෙන් 87 දෙනෙක් 87ක් මේ වෙනකොට පිරලා තියෙනවා. ඉතුරු ඇඳන් ටිකත් පිරලා නැහැ කියනවා නෙමෙයි. ඒ ඇඳන් ටිකේ ඉන්නේ ගොඩක් වෙලාට ටිකට් කපලා ඒ කියන්නේ ඩිස්චාර්ජ් වෙලා යන රෝගීන් සහ ඇතුළත් වෙච්ච ගමන් ඉන්න රෝගීන්. එතකොට සමස්තයක් වශයෙන් ගත්තාම සියලුම ඇඳවල් ප්‍රමාණයෙන් පිරලා තියෙන වගේ දත්තයක් තමයි අපිට ගන්න පුළුවන්. ඒ රෝගීන් දැනට සක්‍රීය රෝගීන් එතන ඉන්න 87 අතුරින් 34 දෙනෙක් ඔක්සිජන් සම්බන්ධව ඒ කියන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ 34 දෙනා අතුරුනොත් තව එතන තියෙන දැඩිසත්කාර පහසුකම් මත රෝගීන් 4 දෙනෙක් ඉන්නවා දිගටම. ඒ දැඩිසත්කාර පහසුකම්මේ තියෙන ඇඳන් 4 කොයිම වෙලාවකවත් ඇඳන් 4ක්ම පවතිනවා මිසක් ඒක 3ට හරි 2ට හරි රෝගීන් ප්‍රමාණය අඩු වෙන වෙලාවක් වාර්තා වෙන්නේ නැහැ. මොකද යම් ආකාරයකින් අපිට රෝගියෙක් දැඩිසත්කාරයකින් ඉවත් කරගන්න පුළුවන් නම් තව රෝගීන් ගණනාවක් ඉන්නවා ඊළඟට දැඩිසත්කාර ඒකකයට යන්න බලාගෙන ඔක්සිජන් මට්ටම අවශ්‍ය ඒ කියන්නේ ඔක්සිජන් සහ ඒ දැඩිසත්කාර පහසුකම් අවශ්‍ය තත්ත්වයේ සිටින. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මේ වෙනකොට රට තුල තියෙන්නේ. මේක තාමත් අපිට 100%ක් හොඳ අතර හැරිලා නැහැ. අපි අපරිම ධාරිතාවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ විදිහට කටයුතු කරන් යන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ නිසා කළුතර දිස්ත්‍රික්කයේත් මේ වගේම තමයි ඒක තදාසන්න නගර හැම එකෙම වගේ තත්ත්වය මේ වෙනකොට මේ විදිහට තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව අපි නැවතත් මේ අපිට යම්කිසි මේ අපේ තියෙන මූලිකව අපිට තිබිය යුතු අවධානයෙන් අපි මේ වෙනකොට විවිධ කාරණා නිසා මගහැරලා තියෙනවා. ඒ කාරණා
ගැන සලකනවා වගේම අපි මේ ප්‍රධානම අපිට මේ රටටම වැදගත් අපේ ආර්ථිකයට සමාජීය වශයෙන් අපේ එදිනදා ජීවිතයට පුද්ගලයන්ට සියල්ලටම ඍජුවම බලපාන මේ COVID-19 තත්ත්වයේ සම්බන්ධව රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි මේ අවස්ථාවේදී බලධාරීන්ට වැඩි වශයෙන් ප්‍රකාශ කර සිටිනවා මීට වඩා අවධානය යොමු කරන්න. මොකද අපි ඊළඟට මතක් කරන්න ඕන දේ තමයි මොකද මේ එක පාලන පියවර ගැන කතා කරනකොට මේ එන්නත්කරණය මේ වෙනකොට ඉතාමත් සක්‍රීය අන්දමින් සිදුවේගෙන යනවා. මොකද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට අමතරව රට තුල තිබෙන සියලුම ප්‍රධාන ගණයේ රෝහල්වල කවුන්ටර්ස් විවෘත කරලා එන්නත්කරණය සිදුවීගෙන යනවා. මේ වෙනකොට දිගු පොලියම් දකින්න හම්බෙන ප්‍රමාණය බොහොම අවම වෙලා තියෙනවා. එතකොට ඒ විදිහට එන්නත්කරණය යාන්ත්‍රණය සාර්ථකව කරගෙන යනකොට ලෝකයේ වැඩිපුරම එන්නත්කරණය සක්‍රියතාවයකින් සිදු කරන රටවල් අතරට ලංකාව ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක හොඳ පෙර නිමිත්තක් අපිට. නමුත් එන්නත්කරණය තරක් ප්‍රමාණවත් නෑ මේ COVID-19 රෝගී තත්ත්වයෙන් සමාජය හෝ අපේ රට ගලව ගන්න. අනිකුත් ක්‍රියාමාර්ගات අපිට ගන්න ඕන. උදාහරණයක් විදිහට අපි කරන PCR ප්‍රමාණය අපි දිගින් දිගටම මතක් කරලා තිබ්බා. මොකද අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් අපි පළවෙනි රැල්ලේදී කොච්චර PCR ප්‍රමාණයක් කරාද රෝගීන් අපිට 4-5ක් හම්බෙනකොට අපි සාමාන්‍යයෙන් කරපු PCR ප්‍රමාණය දැනට කරන ප්‍රමාණයටත් වඩා බොහොම අතිවිශාලයි. එතකොට දැන් මේ වෙනකොට දවසකට PCR ප්‍රමාණය 9000ක් 10000ක් අතර සිදුවෙන මට්ටමක යනවද? ඒ ප්‍රමාණය ඇතිද කියන එක. ඒ ප්‍රමාණය අත් වශයෙන්ම කියනවා නම් අපිට සඳහන් කරන්න ඕනේ මේ ප්‍රමාණය මදි. ඒත් එක්කම අහමු PCR සිදු කිරීම. අහමු PCR සිදු කිරීම මගින් ඉදිරියට COVID-19 ආසාදිත වූ රෝගීන් හඳුනා ගැනීම සහ අහමු PCR සිදුවීම කිරීම මගින් අපිට හම්බෙන ඒ ආසාදිතයන් මගින් ඉදිරියේදී තව රැල්ලක් ඇති වෙයිද? සහ අපිට මේ රෝගයේ සම්බන්ධ පුරෝකථන සිදු කිරීම අපිට තවත් කාර්යක්ෂමව කරන්න පුළුවන්. නමුත් අපි මේ කරන PCR ප්‍රමාණය අඩු කරගත්තොත් අපිට ඉස්සරහට මේ රෝගය ගැන පුරෝකථනය කිරීම සහ එන අභියෝග වලට මුහුණ දීමේදී ගැටලු මතුවෙන්න පුළුවන්. අපි ලොකු ගැටලු වලට සෞඛ්‍යාංශ ධාරිතාව මට්ටමින් පවා අපිට වැඩ කළ හැකි ධාරිතාව මට්ටමින් පවා අපිට ලොකු ගැටලු වලට මුහුණ පාන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධව මීට වඩා අවධානය යොමු කරන්න කියලා අපි නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ වසංගත රෝග විද්‍යා ඒකකයට අපි තදින්ම මතක් කර සිටින්න කැමතියි. ඒත් එක්කම අපිට මේ වෙනකොට මාධ්‍යවල ප්‍රචාරණය වෙන කාරණයක් තමයි මේ සයිනෝෆාම් මෙන්නත පිළිබඳව ඒ සයිනෝෆාම් මෙන්නතේ ප්‍රතිදේහ නිපදවීම. එතකොට ඩෙල්ටා ප්‍රභේදයට ඒ සයිනෝෆාම් මෙන්නතෙන් වෙලා තියෙන බලපෑම සම්බන්ධ හොඳ කරුණු කාරණා අපිට මේ වෙනකොට එළියට එනවා සහ හොඳ ප්‍රතිඵල අපිට ලැබිලා තියෙනවා කියලා පර්යේෂණ වලින් තහවුරු වෙනවා කියලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් එහෙම මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. ඉතින් ඇත්තට මේක අපි හොඳ දෙයක් විදිහට දකිනවා. ඒකත් එක්ක අපිට ඒහා සමගාමීව අපි පෙන්වලා දෙන්න ඕනේ තමයි යම් කාලයක් තිබුණා සමහර විශේෂඥයන්යයි කියාගත්ත පුද්ගලයන් මේ සයිනෝෆාම් එන්නත ගෙන්නන එකට ඍජුවම බාධා එල්ල කරලා ගොඩක් වෙලාවට මේකට පාරකප් මේ සයිනෝෆාම් මෙන්නත ලබා ගැනීමේදී ඒ සිදුවන කාර්යයට බාධක එල්ල කරන්න ඒක සිදු නොකරන තැනට වැඩ කරන්න කටයුතු කරමින් සිටියා. ඉතින් ඒ සම්බන්ධව ජනතාවටම පේනවා ඇති මේ වෙනකොට මේ තියෙන ඇත්තලා තියෙන ප්‍රතිඵලයත් එක්ක ඔවුන් කුමන ඒ අදාළ පුද්ගලයන් කුමන අරමුණක් අරබයාදේ සිදු කරේ කුමන දේශපාලනික වාසි ගන්න පුද්ගලික වාසි ගන්න ඒ වගේ කොතරම් ඒ වගේ තත්ත්වයකට සුසුසු නොවන තත්ත්වයකට ඔවුන් කටයුතු කරාද කියලා. ඉතින් ඒ සම්බන්ධවත් අපි මහජනතාවට නැවතත් මතක් කර දෙන්න කැමතියි. අවසාන වශයෙන් මේ විදිහට මතක් කරන්න ඕනේ තාමත් මේ වෝදර පහව ගිහිල්ලා නැහැ. ඒ ඩෙල්ටා ප්‍රභේදය මේ වෙනකොට තැන් තැන්වල අර අපි කිව්වක් මෙන් ඇල්ෆා ප්‍රභේදයක් මුලින්ම ලංකාවට එනකොට සෞඛ්‍යාංශ වේවා මහජනතාව වේවා දේශපාලන අධිකාරියෝ වේවා මේ තුන්ගොල්ලම හැසිරුනේ මේ ආකාරයටම තමයි. නමුත් ඇල්ෆා ප්‍රභේදය මේ වෙනකොට ලංකාවේ හම්බෙන රෝගීන්ගෙන් 90%කට වඩා ඇල්ෆා ප්‍රභේදයේ ආශ්‍රිත රෝගීන් තමයි හම්බෙන්නේ. ඒතකොට ඩෙල්ටා ප්‍රභේදයේදීත් අපි හැසිරෙන්නේ තාම ඒ විදිහටම තමයි. මොකද අපි ප්‍රභේද වැඩිපුර හඳුනා ගන්න අහමු PCR කරන ප්‍රමාණය තාමත් සුබදායක මට්ටමක නැහැ. එතකොට යම් අවස්ථාවක අපිට හිතෙනවා ඩෙල්ටා ප්‍රභේදයටත් ඇල්ෆා ප්‍රභේදයට වුණාහා සමාන දෙයක් වෙලා හතරවෙනි රැල්ලක් ඒද කියන ප්‍රශ්නාර්ථය පවා අපිට තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි දැඩි ලෙස කියා සිටිනවා අදාළ බලධාරීන්ට මේ අවධානය යොමු කරලා තවදුරටත් මේ ගන්න ක්‍රියාමාර්ග පුරුදු කරන්න, අහම් PCR ප්‍රමාණය පුරුදු කරන්න, පරීක්ෂණ කිරීමේ හැකියාව පුරුදු කරලා දීලා මේ COVID-19 සඳහා අපිට ගත හැකි මර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තවදුරටත් කාර්යක්ෂම කරන්න කියලා. ස්තුතියි.